අපි දැන් ඒකෙන් අදහස් කරේ අපි මේ කතා නොකර ඉන්න ඕනේ කියන එක නෙමෙයි කතා කරමු. කතා කරන වෙලාවේ තමයි අපි ඒ උනන්දුව ලබා ගන්න ඕනේ. ඒක ඒනොට උනන්දුවක් දෙන්න විතරයි මම එහෙම කිව්වේ. මේ අනිත් එක ඒ අර අපි දැන් කතා කරපු දේවල් ගිසුමාරීමේ කතා කරපු දේවල් වගේ ඒ කියන්නේ අපිට අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ මට කරන්න පුළුවන් ලෙහෙසිම වැඩේ මොකද්ද මෙතනදී. ඒ කියන්නේ දැන් අර ලේසි වැඩේ ප්‍රසිස්ටන්ට් දිගටම කරගෙන යන්න ඕන. එතකොට Tamante ඉබේම මේක දැනේ. ඉතින් ලේසිම වැඩ වලින් එකක් තමයි අර භාවනාවට වාඩි වෙලා අර වගේ නිහඬ වෙලා නිසසල වෙලා අර අවධානය මේ කලබලකාරී ගතියෙන් අයින් කරගෙන එක සහැල්ලු කරගෙන ඇඟෙන් අයින් වෙලා ඊළඟට ඇති වෙන ඒ Tamanට ගෝචර වෙන එක එක තලයන් හොඳට අඳුනගෙන ඒ කියන්නේ ඒ තලයන් නැති වෙලා යනකොට ඒක ඒ වෙනස් වීම ගැන අඳුනගෙන දිගටම මේ ඒ ප්‍රත්‍යක්ෂය ලබා ගන්න එක. මට ඒක කිනෝට මතක් වුණා අර මම ඔය ඉස්සෙල්ලා කතා කරපු එකක් ගැන තාටියක් පොඩ්ඩක් මේ උනන්දු කරන්නේ මම අර ටෙක්නික් එකක් කියලා මේක කිව්වේ එකපාරක් කතා කරනකොට ඔයගොල්ලන්ට කිව්වා මේ දැන් අපි භාවනාවට වාඩි වෙලා ඉන්න වෙලාවක හරින ඕන වෙලාවක හරි අපේ කකුලේ හරි අතේ හරි කොහේ රිදෙනවනේ. ඒ රිදෙන දැන රිදෙන්නේ අපි ඒකට අවධානය යොමු කරොත් විතරයිනේ. ඒක අපි දන්නවනේ දැන් අපි කතා වුණානේ. ඒකට අවධානය තියාගෙන ඉන්නකොට මේ කකුල රිදෙනවා. අපි දන්නේ රිදෙනවා. හැබැයි අපි අවධානය අයින් කරලා එළඹගත් සිහිය අපි ආශ්වාස ප්‍රාශ්වාසයට හරි වෙන අවකාශයට හරි යොදවගෙන ටිකක් වෙලා ඉන්නකොට අර මේකක් තිබුණද කියලාවත් අපිට ගෝචර නැහැ. දැන් මේ ඔය කියන දෙකම සිද්ධ වෙන්නේ මොකද අපි එතන ජීවත් වෙන නිසා. අපි ජීවත් වෙනවා කියන එකෙන් මම අදහස් කරේ අපේ සම්පූර්ණම මේ ජීවිතේ. එහෙම නැත්නම් අපේ ලයිව්ලිනස් එක. එහෙම නැත්නම් මමයි කියලා තියෙන එක හරි අපේ ජීවිතේ කියන එක හරි අර අවධානයේ තියෙන තැන නිසා තියෙන තැන තමයි රැඳිලා තියෙන්නේ. ඒ නිසා තමයි අනිත් එක පේන්නේ නැත්තේ. දැන් අපේ කකුලේ අවධානය කකුලේ තියෙන වේදනාව දැනෙන්නේ නැත්තේ අපේ අවධානය අර ආස්වාද ප්‍රාස්වාදයට ඇදලා තියෙන නිසා. දැන් ඕක අපි වෙන විදිහකට කිව්වොත් අපි අර දැන් මේ අපි ඉස්සෙල්ලා කතා කරපු සබ්ජෙක්ට් එක බලනකොට අර නාම රූප කියලා අපි අඳුනගන්නේ අපි රූපේ දැකලා ඒකෙන් එන සංඥාව ස්පර්ශ කරලා ඒක නාම වලට එකතු කරගන්න නිසා තමයි අපි කරගන්නේ. ඒ කියන්නේ අර ධම්මානන්ද අමඳුර කියනකොට කිව්වේ දැන් රුවන්වැලිසෑය කිව්වට ඒක අපි ළඟ නැහැ. නමුත් රුවන්වැලිසෑය කියපු ගමන් අපි අවධානය යොදවලා රුවන්වැලිසෑයේ ඉමේජ් එක හදාගෙන ඊළඟට මේක මෙතන මෙහෙමයි බෝගහ මෙහෙමයි එතන හරි සනීපයි ඔය කියන ඒ ඔක්කොම එකතු කරලා අපි මේ නාම රූප ටික හදාගන්නවා. ඒ නාම රූප ටික හදා ගන්නවා කියලා කියන්නේ අපේ අවධානය තමයි එතන ඔක්කොම කරන්නේ. අපේ අවධානය එතෙන්ට දිදිවේ නැත්තම් එහෙම එකක් එන්නේවත් නෑ අපිට. ඒ කියන්නේ අර ශුන්‍යතාවය ගැන එයා කියනකොට එකපාරක් කිව්වේ බුදුහාමුදුරුවෝ කියලා දිනවා මේ අරහනවා මේ ප්‍රශ්නේ අහපේ කියලා බුදුහාමුදුරුවෝ අහනවා මේ උඹට දැන් කවුරු හරි බයිනවා කියලා කවුරු හරි කොහේ හරි වෙන තැනක බැන්නොත් උඹගේ නම කියලා බැනනවා හරි කතා වුණා හරි හැබැයි ඒක උඹට සංවේදී උනේ නැත්තම් උඹට ඒකෙන් වරද මොකක් හරි වෙනවද? ඒකට යකිනව නැහැ. ඒ වගේම තමයි දැන් අපිට අපේ අවධානය ධනෙහි තියෙන වේදනාවට අවධානය නැති නිසා අපිට ඒක ගෝචර නැහැ. දැන් ගෝචර නැහැ කියලා කියන්නේ අපි එතන නැහැ. කියන්නේ මම ජීවත් වෙන්නේ නැහැ එතන. එතකොට මගේ නෙවෙයි ඒක. ඒකම තමයි මේ අපි ගණන් ගන්නකොට දැන් අපි මං කියන්නේ අවධානය අපේ ශරීරයෙන් එළියට ගන්නවා කියනකොට හරි විදියට අපේ අවධානය ඒ ශරීරයෙන් එළිය ගත්ත අවකාශය තුල හරි එහෙම නැත්නම් ඒ තලය තුල රැඳුනොත් අපිට මේ ශරීරේ ගෝචර නැහැ. දැන් ඕක ඔය මම ඔය කියන මේක ඔය බුදුහාමුදුරුවෝ කියලා දින ඕක වෙනතන මම අර කිව්වේ මම ওই කතාව කියනකොට එක්කෙනෙක් ටක් ගාලා කිව්වා අපි සූත්‍රෙත් එක්ක මෙන්න මෙතන ඕක කියලා තියෙන කියලා මට මතක නැහැ දැන් ඒවා. මොකද එතෙන්දෙත් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ දැන් මේ අපේ අවධානය එකතැනක රඳවලා ඉඳලා එතනින් ඊළඟ තැනට රඳ වෙලා යනකොට ඒක නැtei කියන එක හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න කියන එකයි.
දැන් ඒකට තමයි මම ටික විස්තර කරේ. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන කියන්නේ ඇත්තටම අපේ අවධානයේ තියෙන තැන තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපේ අවධානය ශරීරයත් එක්ක තියෙනකොට අපි ශරීරය ඇතුළේ ජීවත් වෙනවා. අපි ශරීරයෙන් පොඩ්ඩක් එළියට ගියාට පස්සේ අපි එතන ජීවත් වෙනවා. දැන් ඔය කියන එකේදී අර ශරීරයයි මේ අපේ එතනින් එළියට ගියයි කියවුවාම එළියේ තියෙන අවකාශය විතරක්ම නෙමෙයි වෙන්න පුළුවන්. මොකද අපි එළියට ගියාට අපේ අර නාම රූප කියන බැඳීම තියෙනවා අපි තුල. සංඥාව තියෙනවා. මම කියන සංඥාවක් තියෙනවා. ඒක තමයි සංස්කාර කියලා කියන්නේ අපි. ওই සංස්කාරات එක්ක ගැටෙන නිසා තමයි ගැටෙන ඇලෙන නිසා තමයි මම කියන සංඥාව ඇතුළෙමයි මේක තියෙන්නේ තාම. දැන් ඉතින් ඒ අර අපිට අර වෙනස් වීමක් සිදු වෙනවා කියන එකෙන් මම අදහස් කරේ දැන් අපි ඒක අත්හරිනවනේ. එකක් අතහැරෙනවා නිකම්ම. ඉතින් මේක නැති වෙනවා. නැති වෙලකොට අපේ අවධානය ජීවත් වෙන්නේ නැති වෙච්ච තැන. ඊළඟට ඒ නැති වෙච්ච තැනින් ඒකත් ඒ තලයට අයින් වෙච්ච ගමන් ඊළඟට ජීවත් වෙන්නේ ඊළඟ තැන. එහෙම අයින් වෙලා අන්තිමටම අපි දැන් මම ඔය පාවිච්චි කරපු හින්දා ජීවත් වෙනවා කියන වචනේ පාවිච්චි කරපු හින්දා ඊළඟට අපි අන්තිමටම ඔහොම තට්ටුවෙන් ගිහලා අන්තිමටම ජීවත් වෙන්නේ දුක නැති තැන. දුක කියලා කියන එකෙන් අදහස් කරේ අර වෙනස් වෙන ස්වභාවය නැති තැන. ඔකට දැන් අර සමහර අය විස්තර කරලා කියනවා ඔක ඩිටැච් වෙච්ච තැන. ඒ කියන්නේ ඇලිච්ච නැති තැන. දැන් ඒ ඇලිච්ච නැති තැන ජීවත් වෙනවා කියන එකේ අදහස තමන්ගේ අවධානය එතන තියෙන කියන එක. දැන් ඕකයි අර කකුලේ වේදනාව ඒ කියන්නේ මේ දණෙහි තියෙන වේදනාවට සම්බන්ධ වෙලා අපේ අවධානය තිබුණයි කියන එකේ අතරේ ඒ ප්‍රත්‍යක්ෂය හොඳට අවධානය යොමු කරන්න. ඒ කියන්නේ අපේ අවධානය දණෙහි තියෙන වේදනාව තුළ රැඳෙනකන් අපි දණෙහියත් එක්ක දඟලනවා. හැබැයි අපි අවධානය අර මුකුත්ම ගැටෙන්නේ නැති තැනකට ගියොත් අපි එතන විතරයි ඉන්නේ. ඒතර මේ ඔක්කොම අපිට ගෝචර නැහැ. දැන් මම අර ලොකු එක්ස්ට්‍රීම් දෙයකට ගෙනිච්ච එක පාටම නමුත් ඕක අර ඒ යන විදිහ මම පොඩ කිව්වනේ. අපි තලෙන් තලයට අපි අතහැරෙනවා. අතහැරිය යනවා. ඔය යන්නේ අපි යාට අපි ජීවත් වෙන්නේ අර අවධානය තුල. දැන් ඕක අවධානය කියලා කියන්නේ අන්තිමටම අපි ගියාම ඇත්තටම අපි ජීවත් වෙන්නේ අර අපි තුලම තියෙන මේ සහැල්ලු ස්වභාවය තුල. එහෙම නැත්නම් ඉන පීස් එක. එහෙම නැත්නම් අපේ ගැටෙන්නේ නැති ඇලෙන්නේ නැති ස්වභාවය අපි තුල තියෙනවා. ඒක අපිට පේන්නේ නැහැ. පේන්නේ නැත්නම් මොකද අපිට ඒක ගෝචර වෙලා නැහැ. මොකද මේ අපේ මනස එතෙන්ට යන්න දෙන්නේ නැහැ අපිට. මනසේ තියෙන සීමාවල් ටික නිසා. ඉතින් ඒකට අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මනසෙන් පොඩ්ඩක් අවධානය එළියට අරගෙන අර වගේ දැන් අපිට පේනවා. මනසින්ද තමයි මේ දණෙහි රිදෙන්න ගත්තේ. ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට අන්න මෙතන රිදෙනවා. දැන් ඒ රිදෙන එක අයින් කරගත්තාම අපේ අවධානය වෙනතනකට ගියාම දැන් එතන නෑ. මනසට වෙන එකක් එන්න පුළුවන්. සමහරවිට ගෙදර වැඩක් තියෙන එකක් එක්ක ළමෙක් කරපු දෙයක් එන්න පුළුවන්. හරි ඒකට කමන්නේ. දැන් හැබැයි කකුල රිදෙන්නේ නෑ. ඊළඟට දැන් තමන් දැනගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් අර ඔය සිතිවිලි ටික ගන්න එන්නේ. ඒ සිතිවිලි ටික අයින් කරලා අපි ආස්වාස ප්‍රාස්වාසයට අවධානය යොමු කරනවා. එතකොට සිතිවිලි එන්නේ. ආස්වාස ප්‍රාස්වාසය දැනෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරනවා මේ අපේ මේ නිහඬ නිසසලතාවයට. එතකොට ආස්වාස ප්‍රාස්වාසය නැතිලා යනවා. පේන්නේ නැතු යනවා. දැනෙන්නේ නැතු යනවා. ඕක තමයි විවිධත්වයෙන් බලනවා කියන එක. ඕක තමයි ඇත්තම විදර්ශනාවේ කියලා කියන්නේ ඔය වෙනස් වෙන ස්වභාවය දකින්න එක. දකින්න කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්න එක. ඒකේ යම් කිසි ස්වභාවයකින් ඕගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. ඒක මට 100% විශ්වාසයි. මොකද භාවනාවේදී අපි දන්නවනේ වරුණාට පස්සේ ගෙදර දින වැඩ මතක නැහැ. ඒක හරියට මේ ඒක හරියට තමන් තුළ වර්ධනය කරගන්න ඕන අවශ්‍යතාවය කියන එක තමයි දියුණු කරගන්න ඕන. මට මතකයි ඔය ඉස්සර එක්කෙනෙක් ඉඳන් කිව්වා ටිකක් කල් ගිහිල්ලා භාවනාවට ගිහිල්ලා ආවිලා තමයි කිව්වේ මට දැන් තේරෙනවා මේ නන්දේ මොකද මේ භාවනාවට ඔච්චර කැමති කියලා.
මොකද එයාට ඒක ගිහිල්ලා ඒක දැනිලා. හැබැයි දැන් ඒක අමතක වෙලා ඇති එයාට. නමුත් අර ඒ වෙලාවට දැනුණා. අර ඒ දැනුණයි කියන එකෙන් අදහස් කරන්නේ මේ තියෙන නිදහස. අර අපි කියවන අර ගුණාංග ටිකක් තියෙන්න ඕනේ කියලා. ආර්ය පුද්ගලයාට ඒකේ තියෙන අර විවේකය, නිදහස, ප්‍රීතිය ඕවා ටික තමන් තුළ මතුවෙනවා. මතුවෙන්නේ අර වගේ නිදහසේ ඉන්න පුළුවන්කම තියෙනකොට. ඒක ඇති කරගන්න තමයි සමාධිය අවශ්‍ය. දැන් අර ටෙක්නික් එක පොඩ්ඩක් මම අර කිව්වේ ඒක මතක තියාගන්න කියලා. ඒ ටෙක්නික් එක මතක තියාගන්න ඔයගොල්ලෝ භාවනා කරනකොට. ඒක අර ප්‍රත්‍යක්ෂයේ විදිහට ගණන් ගන්න. ඒ කියන්නේ දැන් මේ තමන්ගේ අවධානය එක තැනක තිබුණා. එතන තියෙනකොට තමන් එතන හිටියා. ඊළඟ තැනට ගියාම එතන හිටියා. අර තැන දැන් මතක නැහැ. ඒ කියන නිකන් සෙන්සේෂන් එක. මම මේ අවධානය මේක මේ හිතන එකක් නෙවෙයි මම මේ කතා කරන්නේ. මේ කියන මේ ඒ කියන ප්‍රත්‍යක්ෂය වෙන වචනයක් මට පාවිච්චි කරන්න බෑ. දැන් අර ඉංග්‍රීසි වලින් කියනවා සෙන්සේෂන් එක. එහෙම නැත්නම් අපි අර මේ අපිට දැනෙන සංවේදනය. කියන අපිට දැනෙන දැනීම ඇත්තටම දැනීම කියන්නේ අපිට දැනෙන දැනීම මේ ඒකයි. මොකද චන්ද්‍රට මතක් නේද වචනේ? නෑ මම කියන්නේ ගියත් ඒ වචනේ දැන්. දැනීම. ඒ දැනීම ගැන හොඳට අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඒක තමයි මේ ඒ දැනීම තුළ තමයි අපි ජීවත් වෙන්නේ ඇත්තටම. ඒ දැනීම කියන එක තමයි අපි හරි විදියට දැන් ඔය ඔක්කොම අර දුක කියන්නේ මොකද්ද දුක නැtei කියන්නේ මොකක්ද කියන තැනටත් ගිහිල්ලා ඔය කියන මේ අපිට ඔය වෙනස් වෙන ස්වභාවය කියන එක ප්‍රත්‍යක්ෂ වුණාම වෙනස් වෙන ස්වභාවය කියන එකට රැඳිලා ඉන්නව නේද මේ මිනිස්සු ටික කියලා ප්‍රත්‍යක්ෂ වුණාම මමත් මේකට රැඳිලා හිටියා නේද කියන එක ප්‍රත්‍යක්ෂ වුණාම ඊළඟට ඉතුරු වෙන්නේ මේ හරි විදියට කිව්වොත් මේ මුළු විශ්වයම රැඳිලා තියෙන තැන. ඒකෙන් අදහස් කරන්නේ අපි දැන් අවකාශය කියලා කිව්වනේ. ඒ අවකාශයේ තියෙන ස්වභාවය. අවකාශයේ තියෙන ස්වභාවයක් තමයි අපේ ආරම්භය. නැත්තම් අපේ මේ අධ්‍යාත්මයේ පටන් ගන්න තියෙන්නේ එතන. එතන අපිට දැන් අර ධනෙහියේ තියෙන වේදනාවත් එක්ක ජීවත් වෙනකොට වේදනාව දැනෙනවා වගේම තමයි එතන විතරක් ජීවත් වෙනවා නම් ඒ ටික විතරයි අපිට දැනෙන්නේ. එච්චරයි ගෝචර අපිට. හැබැයි එතනදී ඒ ගෝචරයි කිව්වට ඒ එක්ස්පීරියන්ස් එක සාමාන්‍ය ස්වභාවයේදී පාවිච්චි කරන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒක නිකන් අර ඒකට තමයි කියන්නේ කොන්ක්‍රීට් එක දැම්මා වගේ. වෙන විදියක් කියන්න දෙයක් නැහැ. ඒක තියෙනවා ඒ තලයේ මත තමයි ඊටු දේවල් සිද්ධ වෙන්නේ. මම ඔක අර චින්තකයන් දන්නවා මම අර පොතේ දීලා තියෙන තැන ඔය පොත කියවලා දන්නවා මේ අර මම කියන්නේ සුදු පාට කොලේ තමයි මේ තියෙන්නේ. හැබැයි ඉතින් ඒක උඩ අපි අකුරු ලියලා ඒකෙන් මේ සංකල්පයක් හදලා ඒකෙන් මේ රූපයක් මවලා අපි කරුණු ගොඩක් පොතේ ලියලා තියෙනවා. හැබැයි ඉතින් ඒ අර දැන් පොතේ අර සුදු පාට කොලේ නැත්තම් ඔය එකක් ලියවන්න බෑනේ. ඒ වගේ තමයි අපි කොච්චර මේ මමයි කියලා හදාගෙන ඉන්න සිතුවිලි ටික ඔක්කොම එකතු කරගෙන මමයි කියලා කිව්වට ඒක හදලා තියෙන්නේ ඊට වඩා ගැඹුරෙන් පවතින ඒ නිහඬ නිසසල ස්වභාවය තුල.
ඒ ස්වභාවය තමන්ගේ අධ්‍යාත්මයට එහෙම නැත්නම් තමන්ගේ එළඹගත් සිහියට ගෝචර කර ගැනීම තමයි අපි මේ කරන්නේ. බුදුහාමුදුරුවෝ ඒක ගෝචර වෙච්ච ගමන් අපි නිදහස්. අපි නිදහස් වෙන්නේ කාගෙන්ද? මේ මනසෙන්. බුදුහාමුදුරුවෝ ඒකට වෙනම වචනයකුත් කිව්වා මායයෙන් නිදහස් වුණා. එතන ඇයි මායя කියලා කිව්වේ? මොකද මරණයක් කියන එක ඉපදීම මැරීම කියන එකක් අදාළ නැහැ එතකොට. ඒකටනේ අර මං කිව්වේ සමහර අය උදාහරණයක් දීලා දිනවා කියලා අර අහසේ ඉඳලා වැටුණාම පැරෂුට් එකක් දාගෙන අහසේ ඉඳලා පයින්නවා කියලා එක්කෙනෙක් හිතාගෙන පයින්නවා. පැනලා එයා වැටෙනවා හැබැයි පැරෂුට් එක ගෙනල්ලා නැහැ. දැන් එයා හිතන්නේ එයාට හිතෙන්නේ මේක බිම වැදිලා මැරෙයි කියලා. හැබැයි වැටෙනවා ටිකක් වෙලා යනකොට එයාට තේරෙනවා බිම කියලා එකක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ වැටිලා වැදින්න තැනක් නැහැ කියලා. එතකොට දැනෙන ස්වභාවය නිදහස සහැල්ලුව ගැන තමයි ඔය කතා කරන්නේ. දැන් ඕකට වෙනම උදාහරණයක් දීලා තියෙනවා තව කෙනෙක්. ඒක තමයි ඔය මට සද්ගුරු කියන්නේ අර බොටම්ලස් වෙල් එකට දැම්මා කියලා. බොටම්ලස් වෙල් එක කියලා කිව්වේ අඩියක් නැති ලිඳක් ඇතුළට දානවා. දැන් ලිඳක් ඇතුළට මිනිහෙක්ව දැම්මොත් මිනිහා ගිහලා අඩිය වැදිලා මැරෙනවනේ. හැබැයි මේකේ අඩියක් නැහැ. ඉතින් වැටුණාට පස්සේ මොකොත් වෙන්නේ නැහැ. මැරෙන්නෙත් නැහැ, ඉපදෙන්නෙත් නැහැ. ඔය කියන ස්වභාවය. දැන් ඔය කියන ස්වභාවයට පත් වෙන්නේ අර අපේ එළඹගත් සිහිය. ඒ එළඹගත් සිහිය අර කකුලේ තියෙන වේදනාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනකන් කකුල වේදනාව දැනෙනවා. මේ අපේ ශාරීරියත් එක්ක තියෙන සම්බන්ධය තියෙනවනේ මේ ශාරීරියේ තියෙන ස්වභාව ධර්මයට අනුකූල හැම එකකටම අපි යටත් වෙනවා. ලෙඩ හැදෙනවා, කකුල් කැඩෙනවා, වයසට යනවා, ඔය ඔක්කොම වෙනවා. ඒව නවත්තන්න බෑ, ඒව වෙනවා. ඉතින් ඒවත් එක්ක ඇලිච්ච ගමන් අපි ඒවත් එක්ක කරදර වෙලා අපි දුක් ඇති කරගන්නවා. වයසට යන එක වයසට යනවා. ඒකම අපිට දැන් ඒවයිනුත් අයින් වෙලා මේවා අවබෝධ කරගත්තට පස්සේ ආව ප්‍රශ්න නෙමෙයි කියලා තුනත් ඊළඟට අපේ අර නාම රූප කියන ස්වභාවයේ මත අපි අර මමත්වයේ කියන එක ඇතුලේ ඉඳගෙන ඒත් අපි දුක් විඳිනවා. ඒ මමත්වයේ කියන එක ඇතුලේ දුක් විඳිනවා කියලා කියන්නේ අර අපි නොදන්න දැන් භෞතිකව කියන ඒවා ඔක්කොම අයින් කරගත්තත් තව ඇතුලේ තියෙන ධර්මතාවයන් තියෙනවා. ඒවත් ඒ වෙනුත් අයින් වෙන්න ඕනේ. ඒක තමයි සතර සතිපට්ඨානෙදි කියන්නේ. ඒ කියන්නේ කායනුපස්සනාව දැනගෙන කාය කියන එකක් අපිට අදාළ නැහැ කියලා අතාරින්න පුළුවන්. ඊට පස්සේ වේදනාවක් කියලා එකක් එනවා. ඒ කියන්නේ අපි ස්පර්ශ කරන එක අපිට දැනෙනවා. ඒකත් අපි අයින් කරගන්නවා. ඒකත් අපි කරා දාලා නැහැ කියලා අයින් කරනකොට ඊළඟට අපේ හිතෙන් කරන දේවල් තව ගොඩක් තියෙනවා. අපේ හිතවිලි එනවා විතර නෙවෙයි තව ඇතුලේ තියෙන තව අභ්‍යන්තරයේ තියෙන මේ සංස්කාර වලින් කියන දේවල් ඔක්කොම අපිට ඒවත් අපි අඳුන ගන්නවා. අපි චිත්තානුපස්සනාව කියන්නේ අපේ අවධානය එතනින් අයින් කරගන්න. ඊළඟට ධම්මානුපස්සනාව කියවම අපේ ධර්මතාවයන් තියෙන තව ඇතුලේ තියෙන ඔය කියන්නේ පංච නිවර්ණ ධර්ම ඒ වගේ ධර්මතාවයන් වලිනුත් අයින් කරාම අන්න අපිට අර බොටම්ලස් වෙල් එක එහෙම නැත්නම් අර අඩියක් නැති ළිඳ ඇතුලේ ඒ තියෙන දැනීම ප්‍රත්‍යක්ෂය මතු කරගන්න පුළුවන්. ඉතින් ඒකට අපි අර සමාධිගත වෙලා ඉන්න ඕන කියන එක තමයි මට කියන්න පුළුවන් එකම දේ. දැන් ඒකට අර දැන් චන්ද්‍රා ඉස්සෙල්ලා කිව්වා වගේ ඔය ටික ලෑස්ති වෙන්න පුළුවන්. මම හිතනවා අපි ලෑස්තිලා ඉවරයි දැන් ගොඩක්.
අවුරුදු ගණන් ලෑස්තිලා තියෙන්නේ. මාස ගණන් මාස දෙකක් ඒ ඕනෙත් නැහැ. ඇත්තටම ලෑස්ති වෙන්න පැය භාගයක් තිබුණත් ඇති. පැය භාගයෙන් ලෑස්තිලා මේකට එන්න පුළුවන්. හරි විදියට අපේ ඇටෙන්ෂන් එක නැත්නම් අපේ අදිෂ්ඨානය තියෙනවා. අපේ ඉන්ටෙන්ෂන් එක තියෙනවා. හරි. එච්චර තමයි මම හිතුවේ අදට. මට